උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. රට තුළ හරිත කෘෂිකර්මාන්තයක් ගොඩනැන්වීමේ ප්‍රතිඥාව ඉටු කරන බවට ජනාධිපතිතුමා සහතික වෙයි. විදේශ රැකියා අවස්ථා රැසක් සමග රැකියා පොළ අද ආනමඩුවේදී. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීම 25% අවසන්. මුතුරාජවල තෙත්බිම් සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 10ක්. කම්කරු නඩු 26000ක් විමර්ශනය සඳහා ඒකරාශී වී ඇතැයි කම්කරු අමාත්‍යවරයා කියයි. දහම් පාසල් ස්වේඩි විභාගය මෙවර නව ක්‍රමවේදයකට. යුක්‍රේන අගනුවර ඇඳරි නීතිය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පාකිස්තානයේ තරඟ සංචාරයක. පසුගිය කන්නේදී අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරි කන්නේදී හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල දෙවෙනි පුරා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. මහවැලි රන්බිම උප ප්‍රධාන නිමිත්තෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති උත්සවයේදී එතුමා ඒ බව සඳහන් කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා අපි කිව්වා වී වලට සහතික මිල වැඩි කරනවා කියලා. අපි වැඩි කරා. ඒ වගේම අපි හරිත කෘෂිකර්මාන්තයක් ආරම්භ කරන්නට අපි පොරොන්දු වෙලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. නමුත් ඒක අවාසනාවකට ගොවි ජනතාවට හරියට හරි විදියට අපිට ගෙනියන්නට බැරි වුණා. ඔවුන්ව දැනුවත් කරන්නට බැරි වුණා. මෙන්න මේ හේතුව නිසා විවිධ උද්ඝෝෂණ මේවා විපක්ෂයේ දිරිගැන්වීමේ යටතේ සිද්ධ වුණා. නමුත් මේ තීරණය අපි ගත්තේ අපි දැනගෙන හිටියා මේ ගොවි ජනතාව අතර කොපමණ විශේෂයෙන්ම මේ ගොවි ජනතාව ජීවත් වන ප්‍රදේශවල ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම ගැන. වගේම අපේ පස පිරිහීම සම්බන්ධව, අපේ පරිසරයේ විනාශ වීම සම්බන්ධව, අපේ ජල මූලාශ්‍රවල විනාශ වීම සම්බන්ධව අපි ඉදිරි පරම්පරාව වෙනුවෙන් අද කාබනික පෝර කියන්නේ මේ කොළ ටිකක් එක්කහුව කරලා පෝර හදන එක නෙවෙයි. ඒ තාක්ෂණය ඊට වඩා ඉහළට ගිය දෙකක්. අපිට ඒ වගේම රසායනික පෝර වගේම අස්වැන්න ගන්න පුළුවන් එකක්. නමුත් අපි ගොවියාව දැනුවත් කරන්නට ඕන. ඒ වගේම මේක දේශීය කර්මාන්තයක් කරන්නට පුළුවන්. ගොවියාටම තමන්ගේ ආදායම වැඩි කරගන්න ක්‍රමයක් කරන්නට පුළුවන්. හැබැයි මේක හරි ආකාරයට අපි ගොවි ජනතාව දැනුවත් කළා ඔවුන් වෙතට ගෙන ආ යුතුයි. ගිය කන්නේ යම් අතපසුවීම් වුණා. මේ කන්නේ එවැනි අතපසුවීම් නොවෙන්නට අපි ක්‍රියා කරනවා. මේ වසර තුළ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3ක් විදේශගත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇති විදේශ රැකියා පොළ වැඩසටහනේ පළමුවැන්න ආනමඩුව සුදම්පාය නගරශාලාවේදී අද දවස පුරා පැවැත්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සංවිධානය කරයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරු එම අවස්ථාවට එක් වෙති. මෙම අවස්ථාවට සහභාගී වන රැකියා අපේක්ෂකයින්ටද මැද පෙරදිග හා මැද පෙරදිග නොවන රටවල ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා උදා කරගත හැකිය. වෘත්තීය නිපුණතා සංවර්ධනයට හා විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු ආයතනවල මඟ පෙන්වීම ලබා ගැනීමටත් විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ඇතුළත් වීමටත් එහිදී අවස්ථා උදා වේ. ඊට අමතරව විදේශ රැකියා සඳහා රාජ්‍ය බැංකු වලින් සහනදායී ණය පහසුකම් සැපීමද මෙහිදී සිදුවේ. මේ වැඩසටහනේදී විදේශ රැකියා සඳහා සුදුසුකම් සහිත 1,60,000ක් තෝරා ගැනීමට නියමිතයි. හඳුනා ගන්නා සුදුසුකම් නොමැති අය සුදුසු පාඨමාලා සඳහා යොමු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍ය අධිකාරී මංගල රන්දිනී මහතා කියයි. මුතුරාජවල තෙත්බිම් සංරක්ෂණය සඳහා රාජ්‍ය ආරම්භ කර ඇති වැඩපිළිවෙලට මේ වසර සඳහා තම අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් සැපයීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. හෙක්ටයාර් 6236කින් සමන්විත මුතුරාජවල තෙත්බිම හෙක්ටයාර් 3168ක් මීගමු කලපුව දක්වා පැතිර යන අතර හෙක්ටයාර් 3068ක් වගුරු බිමකින්ද සමන්විත වේ. දශක ගණනාවක් තිස්සේ නොයෙකුත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්විය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෞද්ගලිකවම එහි ගොස් ඒ පිළිබඳව කරුණු සොයා බැලිය.
එහිදී මුතුරාජවල දූෂණයට ලක් කළ ඇතැම් කර්මාන්ත ශාලාවල පරිසර බලපත්‍ර පවා තහනම් කරනු ලැබිය. මුතුරාජවල පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීම රාජ්‍ය අරමුණයි. නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ අධීක්ෂණයර්ථී සංරක්ෂණය සිදු කෙරේ. රාජ්‍ය ගිණුම්කාරක සභාවයි සඳහා ඒකාබද්ධ කමිටුවක්ද පත් කර තිබේ. පෞද්ගලික ආයතන රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සේවකාර්ද සාධක හිමි සේවකීන්ට අදාළ කම්කරු නඩු 26000ක් පමණ විමර්ශනය සඳහා ඒකරාශී වී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා කියයි. ඉන් නඩු 15000ක් පමණ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතී. තවත් 5000ක් පමණ එම අධිකරණවල අක්‍රිය තත්ත්වයේ පවතින බව අමාත්‍යවරයා කියයි. කම්කරු විනිශ්චය සභාවට කළ පැමිණිල්ලවලට අනුව එම විනිශ්චය සභාවලද නඩු 5000ක් පමණ විභාග වෙමින් පවතී. මහේස්ත්‍රාත් අධිකරණවලට යොමු කරන කම්කරු නඩු කම්කරු විනිශ්චය සභාවලට යොමු කළ හැකි පරිදි නව නීති කෙටුම්පත් මේවන විට සකස් කරමින් පවතින බව කම්කරු අමාත්‍යවරයා කියයි. ඒ අනුව දිවෙන පුර ඇති කම්කරු විනිශ්චය සභා 37ක් මගින් අදාළ නඩු කඩිනමින් විසඳීමට හැකිවනු ඇත. එම නඩු කඩිනමින් විසදා සේවකීන්ට සහන සැලසීම එහි අරමුණයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. One minute with Kothawaya. මේ රටේ ඉතුරු වෙලා තිබෙන ප්‍රශ්නවලට අපි තිරසා විසඳුම් හොයන්නට ඕන. తాවකාලික නෙවෙයි. අද මේ රටට තෙල් ගෙන්වන්නට මාසෙකට ඩොලර් මිලියන 350ක් අවශ්‍යයි තෙල් ගෙන්වන්න. අපි අපනයනය කළා මාසයකට හොයන්නේ ඩොලර් මිලියන 1000යි වැඩිම. මේ ගේන තෙල් වලින් 71%ක්ම අපි පාවිච්චි කරන්නේ වාහනවල. 21%ක් විදුලිය සපයන්න. කර්මාන්ත වෙනුවෙන් යොදන්නේ 4%ක් පමණ. අපිට ගල් අඟුරු නැහැ, අපිට තෙල් නැහැ, අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා, සුළඟ තියෙනවා, හිරු එළිය තියෙනවා. මේවා ගැන හිතලා තමයි අපි කිව්වේ 2030 වෙනකොට අඩු ගානේ 70%ක්වත් මේ රටේ පුනර්ජනනීය බලශක්තිය නිපදවන්නට ඕන කියන. දුර දකින දුර දැක්ම. දහම්පාසල් ශ්‍රේණි විභාගයේ මෙවර නව ක්‍රමවේදයකට පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරමුණ මහතා කියයි. මේ වසර සඳහා වූ 6 වන ශ්‍රේණිය සිට 10 වන ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණි විභාගය දහම්පාසල් පෙළපොත් පරිශීලනය කරමින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේ නව ක්‍රමවේදයකට අනුව පැවැත්වීමට සැලසුම් කර ඇත. පසුගිය වසරේ දහම්පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නොහැකි විය. මෙවර 6 වෙනි ශ්‍රේණිය සිට 10 වෙනි ශ්‍රේණිය දක්වා දහම්පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 3 වෙනි ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට දහම් පාසල් පවත්වාගෙන හැකියාවක් ලැබුණේ නැහැ මේ කොවිඩ් ප්‍රසංගත තත්ත්වයෙන් නිසා. සමහර දහම් පාසල් වල පාඩම් මාලා සම්පූර්ණ කරලා තියෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝ දහම් පාසල් වලට මේ පාඩම් මාලා සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර දහම් පාසල් වල ඔන්ලයින් පාඨමාලා කරලා තියෙනවා. තවත් සමහර දහම් පාසල් වල ඒ විදිහට කරලා නැහැ. දුෂ්කර ප්‍රදේශවල දහම් පාසල් වල සමහර අවස්ථාවල අපි දැකපු දෙයක් තමයි ඔන්ලයින් පාඩම් මාලා කරන්න බැරි වෙලා තියෙනවා. වගේම දහම් පාසල පවත්වන්නත් බැරි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ සමාලෝචනය කරලා මේ දහම් පාසල් දරුවන්ට වදයක් වගේ නැත්නම් පීඩනයක් වගේ ඇති නොවන ආකාරයට මෙවර විභාග පවත්වන්න ඕන කියන කාරණේ සමස්ත ලංකා ශාසනත් බලමල්ලත් සමග සාකච්ඡා කරලා අපි ගත තීන්දුවක් තමයි මෙවර පෙළපොත පරිහරණය කරමින් විභාගෙට ලියන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා ඒක අපිට ගොඩාක් ප්‍රශංසා කරලා තියෙනවා බොහෝ අය. මේක මේ අවස්ථාවේ ලොකු දෙයක්. මේ දහම් පාසල් වල එන දරුවන් ප්‍රමාණයක් බොහෝ තැන්වල අඩු වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට දහම් පාසල් ක්‍රමක්‍රමයෙන් එන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් නමුත් මෙන්න මේ පවතින තත්ත්වයට විසඳුමක් හැටියට තමයි මෙවර දීලා තියෙන්නේ පෙළපොත පරිහරණය කරමින් විභාගයට ලියන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. රුසියානු යුක්‍රේන අර්බුදයේ මේ වන විට ඉතාමත් සංකීර්ණ මට්ටමකට පැමිණ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හසිත් කන්දුඩහේවා මහතා කියයි. එරට සිවිල් ජනතාව සක්‍රියව ඊට දායක වීම විශේෂයෙන් දක්නට ලැබේ. යුක්‍රේන ජනාධිපතිවරයාගේ දායකත්වයද ඉහළ මට්ටමක පවතී. රුසියා යුක්‍රේන අර්බුදය පිළිබඳව තවදුරටත් කරුණු දක්වන ආචාර්ය හසිත කන්දුඩහේවා මහතා. රුසියාවට ජාත්‍යන්තර වශයෙන් විශාල සම්බාධක ප්‍රමාණයක් ඇති වෙමින් පවතිනවා. මෑත කාලීනම සම්බාධක වන්නේ ප්‍රංශය විසින් රුසියානු
නෞකාවලද චැනල් මාර්ගවල වලදී අවහිරතාවය නැති කිරීමත් ඊට අමතරව පුළුල් වූ සම්බාධක පනවමින් පැවතීමක්. මේ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ප්‍රකාශ කරා රුසියානු යුක්‍රේන අර්බුදය සඳහා තමන් සාධනීය මැදිහත් වීමක් සිදු කරන්න ඉදිරි පැය කිහිපය තුළ නේටෝ සංවිධානය හරහා බලාපොරොත්තු වෙන බවට. මේ වෙනකොට නේටෝ සංවිධානය හදිස්සි මෙහෙයුම් ඒකකේ ක්‍රියාත්මක කරලා තියෙනවා කියන එක අපිට දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් ඇමරිකාව ඉදිරිපත් වෙලා තියෙනවා යුක්‍රේන නායකයාට අවශ්‍ය නම් යුක්‍රේනයෙන් පිට වී යාම සඳහා. නමුත් යුක්‍රේන නායකයා මේ වෙනකොට ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා යුක්‍රේනයට සටන් කරන්න අවශ්‍ය වන අවියාවිද ඉල්ලා සිටීමක් ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි දින කිහිපය තුලත් යුක්‍රේනයේ ක්‍රීව් අගනවර දක්වා රුසියානු හමුදාව ගමන් කරන අතරතුර යුක්‍රේනයේ පාර්ශවයන් විසින් රුසියානු හමුදාවට දැඩි බලපෑමක් එල්ල කරයි කියන එක. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,44,60,කි. ඊයේ ආසාදිතයෝ 988 දෙනෙක් හඳුනා ගනු ලැබුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්බරයා ඊයේ කොරෝනා මරණ 24ක් තහවුරු කළේය. පිරිමි 16 දෙනෙක් සහ කාන්තාව 8 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 සහ ඊට වැඩි සංඛ්‍යාව 19කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විමසීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා ශාලාවේදී හෙට පෙරවරු 10:30ට ආරම්භයි. 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන වලට අනුව දූෂණ මර්දන කමිටුව හා එහි ලේකම් කාර්යාලයේ සිදු කළ බව කියන අක්‍රමිකතා සොයා බැලීමට පසුගිය වසරේ ජනවාරි 28 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම කොමිෂන් සභාව පත් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ පිහිටි අඳුපැලෑන ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයට විදුලිය සහ ජල පහසුකම් මෙතෙක් නොලැබීමෙන් ඒ සේවා කටයුතු අඩපණවමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. දැනට හිසිදු කෙරෙන්නේ ලදරුවන්ගේ බරකිරා ත්‍රිපෝෂදීප පමණි. මෙම තත්ත්වය හමුවේ කදිරගොඩ හා රන්නගම්වාසී මව්වරුන්ට ළමා හා මාතෘ සායනය සඳහා කිලෝමීටර් 6ක් පමණ දුර ගෙවා විගමුව හෝ ගෝඨයිම්බර්ගම සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත යාමට සිදුවේ. වසර 20කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන අඳුපැලෑන ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයට ජලය හා විදුලි පහසුකම් සපයන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. තංගල්ල සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත් යුක්‍රේනයේ කීව් අගනුවර ඇඳිරි නීතිය පැනවෙයි. හෙට පෙරවරුව දක්වා එය ක්‍රියාත්මකයි. නිවෙස්වලම රැඳී සිටින්නයි නගරාධිපතිවරයා ජනතාවට දැනුම් දී තිබේ. මාර්ගවල දක්නට ලැබෙන සෑම අයෙකුම කඩාකප්පල්කාරයෙකු ලෙස සලකන බව ඔහු කියයි. රුසියානු හමුදා මේ වන විට යුක්‍රේන අගනුවරට ආසන්න වෙමින් පවතී. පවතින තත්ත්වය හමුවේ ලක්ෂ ගණනක් යුක්‍රේන ජනතාව අසල්වැසි රටවලට පලා යමින් සිටිති. රුසියානු ආක්‍රමණය ආරම්භ වී ගෙවි ගිය දින 3 තුළ 1,15,000ක් පමණ පෝලන්තයට පලා ගොස් ඇතැයි නවතම වාර්තා හෙළි කරයි. රටින් පිටව යාමට දේශ සීමා ආසන්නයේ කිලෝමීටර් 15ක් පමණ දුර පෝලිම් දක්නට ලැබේ. එහි සිටින බහුතරය කාන්තාවෝ සහ ළමයින් වෙති. වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිමින් සටන් සඳහා රට පුරා රැඳී සිටිය යුතු බව බලධාරීන් දැනුම් දී තිබේ. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය යුක්‍රේනයට අවි ආයුධ සහ හමුදා යැවීමට කැමැත්තෙන් පසුවෙයි. මේ අතර එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් කෝටි 35ක යුද ආධාර සැපීමට ඉදිරිපත්ව සිටී. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. රුසියානු ආක්‍රමණයට එරෙහිව සන්නද්ධ වීමට සහාය වන්නයි යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පනවා තිබූ සීමා ඉවත් කෙරේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මේ වන විට පාලනය කර ඇති බැවින් එම තීරණය ගත් බව එහි බලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් තවමත් ඉන්දියාවේ දෛනිකව කොරෝනා සාධිතයෝ දසදහසකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
පොල් පළදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පළදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. බූන්දල ජාතික වනෝද්‍යානයට ආබදව පිහිටි පුරාණ ගොවි ගම්මානයක් වන බූන්දල ගම වටා විදුලි වැටක් ඉදි කිරීම මේ වන විට අවසන් වී තිබේ. කලක් තිස්සේ වනාලි හානි දැඩිව පැවති එම ගම්මානය වටා විදුලි වැට ඉදි කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මූලික වික්‍රය කළේය. වැය කරන මුදල රුපියල් ලක්ෂ 80කි. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මෙම ගම්මානයේ පවුල් 90ක් පමණ ජීවත් වන අතර ඔවුන්ට පැවති වනාලි හානි මේ වන විට අවමු වී ඇතැයි අප වාර්තාකරු කියයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පළදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පළදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පාකිස්තානයේ තරඟ සංචාරයක නිරත වෙයි. ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා පන්දුවාර 20 එක් තරඟයක් සංචාරයට ඇතුළත්ය. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය රාවල්පින්ඩිහිදී ලබන සිකුරාදා ආරම්භයි. කරච්චි හා ලාහෝරෙහිදී සෙසු තරඟ පැවැත්වේ. එක්දින තරඟාවලිය ආරම්භ වන්නේ ලබන මාස 29 වෙනිදායි. පන්දුවාර 20 තරඟය අප්‍රේල් 5 වෙනිදා පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. එංගලන්තයට එරෙහිව අලුබඳුන තරඟාවලිය 4-0 ලෙස ජය ගැනීමට දායකත්වය දුන් ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ඩැන්ගර්ගේ ඉවත්වීමෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරක නිරත වන පළමු අවස්ථාව මෙයයි. ඇන්ඩ්‍රු මැක්ඩොනල්ඩ් තාවකාලිකව පුහුණුකරු ලෙස පත් කර තිබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර ධර්මශාලා ක්‍රීඩාංගණයේ පැවති දෙවන පන්දුවාර 20 තරඟයේ කඩලු 7කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළේය. ඉන්දිය කණ්ඩායම පන්දුවර 17යි එක් පන්දුවකදී කඩලු 3ක් දැවී ලකුණු 186ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කරේය. ඉන්දිය ශ්‍රී ලංකා තුන්වන හා අවසන් පන්දුවාර 20 තරගයේ ධර්මශාලා ක්‍රීඩාංගණයේදීම අද රාත්‍රියේ පැවැත්වේ. එසන පොත් ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට විශාලතම සංචාරක සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මානශාලාවේදී අප්‍රේල් මාස 19 වෙනිදා සිට 21 වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ඉන්දිය සංචාරක නියෝජිත සංවිධානය හා ශ්‍රී ලංකා සංචාරක නියෝජිතින්ගේ සංවිධානය සමග එක්ව මේ සංවිධානය කරයි. සංචාරක නියෝජිතින් 500 දෙනෙකු පමණ සමුළුවට සහභාගී වීමට නියමිතයි. ඊට අමතරව මාධ්‍ය නියෝජිතයෝ 50 දෙනෙක් පමණ ඊට ඇරයුම් ලැබ සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. බිබිල නන්නපුරාව වේවැල් භාණ්ඩ පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන වේවැල් භාණ්ඩ පුහුණු පාඨමාලාව සඳහා ආධුනිකව බඳවාගෙන ඇති. වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ජාතික ශිල්ප සභාවේ අනුග්‍රහය ඇතිව එම පාඨමාලාව පවත්වයි. පූර්ණ කාලීන හා සත්‍යන්ත පාඨමාලා දෙකක් පැවැත්වෙන අතර පුහුණු කාලය මාස 6කි.
වයස අවුරුදු 18ත් 45ත් අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකිය. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලේ හෝ රාත්‍රී කාලේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ ඉඩකඩ පවතී. දැන් යළිත් අපි නව සාමාන්‍යකරණය නැත්නම් සාමාන්‍ය පරිදි ජීවන රටාව ගත කිරීමට පෙළඹී සිටිමු. ඇත්තටම එසේ විය යුතුයි. මන්ද එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන විට සෑම කාර්යකම ඵලදායීතාව වැඩි වෙනවා. එක් පැත්තකින් මේ තිබෙන සුබවාදී පැතිකඩ වගේම ප්‍රවේශම්යුත කරුණක් තිබෙනවා. ඒ කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම අවම කිරීමට අපට ගත හැකි ක්‍රියාමාර්ගවලට තනි තනිව පෙළඹීමයි. අද දිනකට සොයාගන්නා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1000කට වැඩි වී ඇත. මරණ සංඛ්‍යාවද එසේම වැඩි වේ. මෙය අප නොසලකා හැරිය යුතු සාධකයක් නොවේ. අප විසින්ම පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිබඳව යලි සලකා බැලීමට ලබා දෙන අනුතුරු ඇඟවීමක් ලෙසයි මේ සැලකිය යුත්තේ. දරුවන් මගින් දැන් රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී හැකි බවට කරුණු හෙළි වී තිබෙනවා. මුව ආවරණ අමතකව ගොස් තිබෙනවා. දෑත් සේදීම සිදු නොවේ. මීටරේ සෙන්ටිමීටරේ තරමට ලංවන ආකාරයට පොදි ගැසී සිටිනවා. සාද ප්‍රිය සංഭാෂණ විනෝද චාරිකා නිමක් නැහැ. එබැවින් කොවිඩ් මාරයාටද සිතු මතේ කෙනෙකුගෙන් කෙනෙකුට ගමන් කිරීමට අවකාශ අප විසින්ම ලබා දී තිබෙනවා. සමහරු තවමත් තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නැහැ. දේශපාලන පක්ෂ පාට ભેද සේරුම ප්‍රශ්න වලට පටලවා ගත්තත් සෞඛ්‍ය මාර්ග උපදේශ වලට එය අදාළ නොවේ. එබැවින් નિયમિત සෞඛ්‍ය නීති රීති පිළිපැදීමත් තුන්වනේවත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපි පෙළ ගැසෙමු. කොවිඩ් උවදුරින් අත් මිදෙමු. ප්‍රදර්ශන කිරීමට යලි සිරස්තල. රට තුළ හරිත කෘෂිකර්මාන්තයක් ගොඩනැන්වීමේ ප්‍රතිඥාව ඉටු කරන බවට ජනාධිපතිතුමා සහතික වෙයි. විදේශ රැකියා අවස්ථා රැසක් සමග රැකියා පොළ අද ආනමඩුවේදී. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම 25% අවසන්. මුතුරාජවැල තෙත්බිම් සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 10ක්. කම්කරු නඩු 26000ක් විමර්ශනය සඳහා එක් රාශි වී ඇතැයි කම්කරු අමාත්‍යවරයා කියයි. දහම් පාසල් ශ්‍රේණි විභාගයේ මෙවර නව ක්‍රමවේදයකට. යුක්රේන අගනුවර ඇඳරි නීතිය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පාකිස්තානයේ තරඟ සංචාරක. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.